ආයුබෝවන් මල්ලි අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ප්‍රවේණීය පාඩමේ තියෙන ශාක හා සත්ව අභිජනනය කියන මාතෘකාව ගැන. හොඳයි. අපි දන්නවා කෘෂි කර්මාන්තය කියන එක ආරම්භ වුණේ මීට අවුරුදු ගණනාවකට කලින්. කෘෂි කර්මාන්තයේ ටිකෙන් ටික ලෝකයේ ව්‍යාප්ත වීමත් සමග ගොවීන්ට අවශ්‍ය වුණා එයාලට ප්‍රයෝජනවත් වටිනා ගුණාංග සහිත ශාක හා සතුන් තෝරාගෙන එයාලව වැඩිපුර බෝ කරගන්න. උදාහරණයක් විදිහට ගත්තොත් අපි දන්නවා එකම ශාක විශේෂය. අපි කියමු එකම එළවලු වර්ගය ගත්තත් ඇතම් එළවලු ශාක තියෙනවා වටිනා ප්‍රයෝජනවත් ගුණාංග විශාල ප්‍රමාණයක් තියෙනවා. සමහර ඒ වගේ එහෙම ගුණාත්මක ලක්ෂණ අඩුයි. උදාහරණයක් විදිහට එකම එළවලුවේ ගත්තම සමහර ශාක තියෙනවා වැඩි අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. වැඩි අස්වැන්නක් දෙනවා. ඒ වගේම තවත් ශාක තියෙනවා අස්වැන්න ටිකක් අඩුයි. ඒ වගේම තව ශාක තියෙනවා රෝග පලිබෝධ වලට එහෙම හොඳට ඔරොත්තු දෙනවා. තවත් සමහර ශාක ඒවට එහෙම එච්චර හොඳට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ වගේම තවත් ශාක තියෙනවා එයාලගේ පළවල රසය සහ ගුණය ඒ වගේම පෝෂක සංඝටක ප්‍රමාණය ගොඩක් වැඩි. තවත් සමහර භෝග වර්ග තියෙනවා එයාලගේ ඒ කිව්ව පළවල විශාලත්වය රසය පෝෂණ සංඝටක ප්‍රමාණය අඩුයි. ඉතින් ඒ වගේම සතුන් ගත්තත් අපි දන්නවා දැන් කිරි සඳහා මේ භෝග කරන සතුන් ඉන්නවා ගවයන් එහෙම කිරි ලබා ගන්න. ඉතින් ඇතම් ගවයන් ඉන්නවා හොඳින් කිරි ලබා දෙනවා. ඇතම් ගවයන්ගෙන් ලබා ගන්න පුළුවන් කිරි ප්‍රමාණය අඩුයි. ඒ වගේ ශාක හා සතුන් ගත්තම විවිධාකාර එකම විශේෂය වුණත් විවිධාකාර ගුණාංග සහිත ශාක හා සතුන් දක්නට ලැබෙනවා. ඉතින් ගොවින්ට අවශ්‍ය වුණා එයාලට ප්‍රයෝජනවත් වටිනා ගුණාංග සහිත ශාක හා සතුන් විතරක් තෝරාගෙන එයාලව වැඩිපුර බෝ කරගන්න. ඉතින් ඒක ප්‍රතිඵලයක් විදිහට ශාක හා සතුන්ගේ ප්‍රජනනයට සහ ප්‍රවේණික සැකැස්මට මිනිසාගේ බලපෑම් එල්ල වෙන්න පටන් ගත්තා. ඉතින් ඒ නිසා කාලයක් යද්දී සාමාන්‍යයෙන් අර වනාන්තර ආශ්‍රිත වෙන්න ප්‍රභේදවලට වඩා ගෘහාශ්‍රිත ප්‍රභේදවල සැලකිය යුතු වෙනස්කම් අද වෙද්දී දක්නට ලැබෙනවා ශාක හා සතුන් කියන දෙවර්ගයේම. අපි බලමු අභිජනනය කියන එකේ අර්ථ දැක්වීම තමයි ශාක හා සතුන්ගේ ප්‍රජනනයට මිනිසා මැදිහත් වී ස්වභාවික ප්‍රජනනයට එරෙහිව වර්ණීය සංවාසයට පමණක් අවස්ථාව සලසා දෙමින් වැඩි දියුණු කළ ලක්ෂණ සහිත ජනිතයන් නිපදවා ගැනීම. ඒ කියන්නේ ශාක හා සතුන්ට ස්වභාවික ප්‍රජනනය වෙන්න ඉඩ නොදී මිනිසාගේ කැමැත්ත පරිදි මිනිසාට අවශ්‍ය විදිහට තෝරාගත් සතුන් අතර පමණක් සංවාසය වෙන්න ඉඩ සලස්වලා වැඩි දියුණු කළ ලක්ෂණ පමණක් සහිත ජීවීන් නිපදවා ගැනීමට තමයි මේ අභිජනනය කියලා කියන්නේ. අපි බලමු අභිජනන ක්‍රියාවලියේ තියෙන වැදගත්කම් මොනවද කියලා. හොඳයි. අපි බලමු පළවෙනි කාරණය තමයි ලෝකයේ මිනිස් සහ සත්ව ආහාරවල ගුණාත්මක අවශ්‍යතාව. අපි දන්නවා අද වෙද්දී ලෝක ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් මන්ද පෝෂණයෙන් පෙළෙනවා. ඒ කියන්නේ යාලා ගන්න ආහාරවල ප්‍රමාණවත් පෝෂණ සංඝටක අඩංගු වෙන්නේ නැහැ. ඉතින් ඒකට පිළිමක් විදිහට අද වෙද්දී ප්‍රමාණවත් අවශ්‍ය පෝෂණ සංඝටක අධිකව තියෙන ආහාර වර්ග තෝරාගෙන එයාලා වැඩිපුර බෝ කරගන්න ගොවින් උත්සාහ කරනවා. මේ උදාහරණ දාලා තියෙනවා. ඒ කියන්නේ ඇතම් ආහාරවල ගත්තම අවශ්‍ය කරන විටමින් වර්ග අවශ්‍ය කරන අනිකුත් පෝෂණ සංඝටක අඩුවෙන් තියෙනවා. ඉතින් ඒවා වැඩියෙන් තියෙන ආහාර වර්ග තෝරාගෙන එයාලා වැඩිපුර බෝ කරගන්න අන්තර්යබිනන ක්‍රියාවලිය යොදා ගන්නවා. ඇතැම් ආහාර වර්ග තියෙනවා විෂ අධිකයි. ඉතින් විෂ අඩුවෙන් තියෙන ආහාර වර්ග තෝරාගෙන එයාලා වැඩිපුර බෝ කරගන්න අන්තරාභිජනන ක්‍රියාවලිය යොදා ගන්න පුළුවන්. ඒ වගේම ඇතැම් භෝග ශාකවල ජීර්ණයට අපහසු සංඝටක අධිකව තියෙනවා. ඉතින් ඒ නිසා ජීර්ණය අපහසුයි. ඉතින් ඒ නිසා ඒ ජීර්ණයට අපහසු සංඝටක අඩුවෙන් තියෙන භෝග ශාක තෝරාගෙන එයාලා වැඩිපුර බෝ කරගන්න මේ අභිජනන ක්‍රියාවලිය යොදා ගන්න පුළුවන්. අනිත් අතට දෙවෙනි කාරණය තමයි වර්ධනය වන ලෝක ජනගහනය සඳහා ආහාර සැපයීම පිළිබඳ අවධානය යොමු කිරීමට. අපි දන්නවා අද වෙද්දී ලෝක ජනගහනය විශාල ලෙස වැඩි වෙලා තියෙනවා. ඉදිරියේදීත් ඕක තවත් විශාල ප්‍රමාණයකින් ලෝක ජනගහනය වැඩි වෙනවා කියලා අනාවැකි පළ වෙලා තියෙනවා. නමුත් ලෝක ජනගහනය වැඩි වුණායි කියලා ලෝකේ භූමි ප්‍රමාණය වැඩි වීමක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඉදිරියේදී මේ වැඩි වෙන ලෝක ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රමාණයකට ආහාර ප්‍රමාණවත් නොවීමට ඉඩ තියෙනවා කියලා අනාවැකි පළ වෙනවා. ඉතින් ඒකට පිළිමක් විදිහට වැඩි අස්වැන්නක් ලබා ගන්න පුළුවන් ශාක වර්ග වැඩිපුර බෝ කරගන්න ගොවීන් උත්සාහ කරනවා මෙම අභිජනන ක්‍රියාවලිය හරහා. ඒ වගේම අනිත් වැදගත් කාරණය තමයි පාරිසරික ආතති වලට අනුවර්තනය වීමේ අවශ්‍යතාවය. හොඳයි. අපි දන්නවා ඇතම් මං කියවන අර මේ අහිතකර පාරිසරික තත්ත්වවල ඔරොත්තු දෙන ශාක වර්ග තියෙනවා කියලා. අපි දන්නවා අද වෙද්දී දේශගුණය සහ කාලගුණය ගත්තත් සැලකිය යුතු විපර්යාසයන් දක්නට ලැබෙනවා. උදාහරණයක් විදිහට ඇතම් ශාක වර්ග තියෙනවා. ඇතම් ප්‍රදේශවල ගත්තොත් උෂ්ණත්වය ගොඩක් අධිකයි. ඇතම් ප්‍රදේශවල
උෂ්ණත්වය ගොඩක් අඩුයි. ඇතැම් ප්‍රදේශවල ගත්තම රෝග ටිකක් වැඩිපුර පැතිරලා තියෙනවා. ඇතැම් මේ ප්‍රදේශ ගත්තම පලිබෝධයෙන් වැඩිපුර දක්නට ලැබෙනවා. ඉතින් ඒ නිසා විවිධාකාර පාරිසරික විපර්යාසයන් තියෙනවා මේ භෝග ශාක වගා කරන ප්‍රදේශවල. ඉතින් ඒ නිසා එක් පරිසරයට ගැලපෙන ගුණාත්මක ලක්ෂණ සහිත කියන උදාහරණයක් විදිහට උෂ්ණත්වය අධික ප්‍රදේශය නම් ගැලපෙන්නේ අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන ශාක වර්ග. උෂ්ණත්වය අඩු සීතල ප්‍රදේශයක වගා කරන්න වඩාත් ගැලපෙන්නේ අධික සීතලයට ඔරොත්තු දෙන ශාක වර්ග. ඉතින් යන්නේ ඒ අනුරූප ගුණාංග සහිත ශාක වර්ගය කියන්නේ විවිධාකාර ජෛව පීඩාවන්. ජෛව පීඩාවන් කියන්නේ රෝග සහ පලිබෝධයන් වගේ ජෛව මේ පීඩාවන්. ඒ වගේම අජෛව පීඩාවන් කියන්නේ කාලගුණික තත්ත්ව සහ දේශගුණික තත්ත්ව වගේ දේවල් වලට ඔරොත්තු දෙන ශාකා සතුන් තෝරාගෙන එයාලව වැඩිපුර බෝ කරගන්න අභිජනන ක්‍රියාවලිය යොදා ගැනීමේ හැකියාව තියෙනවා. අනිත් අතට කාර්මික සහ අනිකුත් නිමි පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමට අපි දන්නවා අද වෙද්දී ආහාරවල පෝෂණ සංඝටක වගේම ආහාරයේ පෙනුම ආහාරයේ රසය ගැනත් මිනිස්සු පැහැදිලිමත් වෙනවා. ඒ වගේම අපි දන්නවා එකම ආහාර වර්ගය වුණත් විවිධාකාර ආහාර නිෂ්පාදනය සඳහා යොදා ගන්නවා. ඒ කියන්නේ බහුකාර්ය භෝග. උදාහරණයක් විදිහට අර්ථාපල් ගත්තොත් අර්ථාපල් ගත්තම එයාලා පිසීමට යොදා ගන්නවා, බැදීමට, පුලුස් ආහාරයට ගැනීමට, ඒ වගේම පෙති සහ කැබලි වශයෙන් ආහාරයට ගැනීමට සහ පිටි නිෂ්පාදනයට වගේ විවිධාකාර කාර්යයන් සඳහා අර්ථාපල් යොදා ගන්නවා. ඒ කියන්නේ එයාලා බහුකාර්ය භෝග. ඉතින් ඒ එක් නිෂ්පාදනය සඳහා යොදා ගන්න අර්ථාපල් වල එකම අර්ථාපල් කියන්නේ එක ශාකයක් වුණාට ඒ විවිධ නිෂ්පාදන සඳහා යොදා ගන්න අර්ථාපල් වල විවිධ ලක්ෂණ විවිධ ආකාරයට අඩංගු විය යුතුයි. උදාහරණයක් විදිහට බැදීමට ගන්න අර්ථාපල් ගත්තොත් ඒ අර්ථාපල් වල සීනි අධිකව තිබීම අහිතකරයි. මොකද සීනි අධිකව තිබ්බොත් බැදීමේදී ඒ සීනි කැරමල් බවට පත් වෙනවා. පත් වෙලා අහිතකර දුඹුරු වර්ණයක් අර්ථාපල් මත ඇති කරනවා. ඉතින් ඒක අහිතකර ලක්ෂණයක්. ඉතින් ඒකට පිළියමක් විදිහට සීනි අඩු වෙන අඩංගු අර්ථාපල් වර්ග බැදීම සඳහා යොදා ගන්න ඕනේ. ඒ වගේ විවිධාකාර නිෂ්පාදන සඳහා විවිධාකාර ලක්ෂණ බලපානවා. ඉතින් මේ ප්‍රයෝජනවත් වැදගත් ලක්ෂණ විතරක් තියෙන වැදගත් ලක්ෂණ අධිකව තියෙන ශාක වර්ග භෝග වර්ග තෝරාගෙන එයාලව වැඩිපුර බෝ කරගන්න මෙම අභිජනන ක්‍රියාවලිය යොදා ගන්නවා. තවත් උදාහරණ කීපයක් මේ යටතේ තියෙනවා. ඔයාලා ඒවත් කියවලා බලන්න. හරි. ඊළඟට අනිත් එක තමයි සෞන්දර්යාත්මක වටිනාකම්. අපි දන්නවනේ අද වෙද්දී සෞන්දර්යාත්මක වටිනාකම් වල ශාකා සතුන්ගේ සෞන්දර්යාත්මක වටිනාකම් වලට මේ ලෝකේ විශාල ඉල්ලුමක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි දන්නවා අලංකරණය සහ සුරත සත්ව කර්මාන්තවලදී අලංකරණය ගත්තොත් ඒ කිවතු වගාවේදී එහෙම මිනිස්සු උත්සාහ කරනවා විවිධාකාර පුෂ්ප වර්ණ සහිත විවිධාකාර පුෂ්ප සුවඳවල සහිත සහ විවිධාකාර පත්‍ර විශාලත්වයෙන් පත්‍ර හැඩයන් සහිත ශාක වර්ග බෝ කරගන්න මිනිස්සු උත්සාහ කරනවා. සතුන් ගත්තත් විවිධාකාර සමය වර්ණ විවිධාකාර ශරීර විශාලත්ව සහිත සතුන් බෝ කරගන්න මිනිස්සු උත්සාහ කරනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට අද වෙද්දී ශාක වර්ග ගත්තත් පුෂ්ප වර්ණය විවිධාකාරයි, පුෂ්ප සුවඳ විවිධාකාරයි, පත්‍රවල හැඩය සහ විශාලත්වය විවිධාකාර වන ශාක වර්ග මිනිසුන් විසින් නිර්මාණය කරගෙන තියෙනවා. ඒ වගේම සතුන් ගත්තත් සුනකයන් වගේ ගත්තත් සමය වර්ණය ශරීර විශාලත්වය වෙන විවිධත්වයක් තියෙන මේ ප්‍රභේද 400ක් විතර අද වෙද්දී නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම හාව පක්ෂීන් වගේ සත්තු ගත්තත් ඒ වගේම විශාල විවිධත්වයකින් යුතු සතුන් අද වෙද්දී නිර්මාණය වෙලා තියෙනවා. ඒක නිර්මාණය වෙලා තියෙන්නේ මේ අභිජනන ක්‍රියාවලිය යොදාගෙන. අපි ඊළඟට අභිජනන ශිල්ප ක්‍රම ගැන කතා කරමු. මේ යටතේ අපිට අභිජනන ශිල්ප ක්‍රම 7ක් ගැන කතා කරන්න තියෙනවා. කෘත්‍රිම වර්ණය, අන්තරාභිජනනය සහ බිහිජනනය, දෙමුහුම්කරණය, අන්තක් විශේෂ අභිජනනය සහ අන්තර් විශේෂ අභිජනනය, බහුගුණතා ප්‍රේරණය, විකෘති අභිජනනය සහ ප්‍රවේණීකරණය. ඇත්තටම මේ වගේ ගොඩක් ඒවා ආරම්භ වුණේ සහ ක්‍රියාත්මක වුණේ ප්‍රවේණ විද්‍යාව ගැන මූලික දැනුමක් පවා තිබෙන්නේ නැති කාලේ. හොඳයි අපි මේ එකින් එක කතා කරමු. මුලින්ම කෘත්‍රිම වර්ණය. මේ කෘත්‍රිම වර්ණය කියන ක්‍රියාවලිය ජෛව තාක්ෂණයේ පූර්ව ආකාරය කියලා හඳුන්වනවා. මොකද ජාන ඉංජිනේරු විද්‍යාව වගේ නවීන තාක්ෂණික ක්‍රම සොයා ගැනීමට ගොඩක් කාලයකට කලිනුත් ශාකා සත්ව නිෂ්පාදනය වැඩි දියුණු කිරීමට මේ ක්‍රමය ක්‍රියාත්මක වුණා. හොඳයි මේ කෘත්‍රිම වර්ණ ක්‍රියාවලියේදී අත්‍යවශ්‍ය වෙන සාධකයක් තියෙනවා. ඒ තමයි ගහන තුල ප්‍රභේදන පැවතීම. ඒ කියන්නේ එකම විශේෂයේ ශාකා සත්ව යම් ප්‍රමාණයක් ගත්තම ඒ තුල ප්‍රභේදන පැවතීම අත්‍යවශ්‍ය වෙනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් ශාකවල පළවල ප්‍රමාණය ගැන කතා කරද්දී එකම විශේෂය වුණත් ඇතම් ශාකවල විශාල පළ තියෙනවා. ඇතම් ශාකවල තියෙන්නේ කුඩා පළ. මෙතනදී අපි කරන්නේ කුඩා පළ තියෙන ශාක ඉවත් කරගෙන විශාල පළ තියෙන ශාක විතරක් අපි තෝරා ගන්නවා. තෝරාගෙන
ඒ ශාක අතර අන්තර් අභිජනනය සිද්ධ කරනවා. ඊට පස්සේ අපි එතනින් ප්‍රජනිතයක් නිර්මාණය කර ගන්නවා. දැන් මේ ප්‍රජනිතය තුලත් විශාල පළදරන ශාක වගේම කුඩා පළදරන ශාක තියෙන්න පුළුවන්. මොකද අපි අර අන්තර් අභිජනනය සිදු කරපු ජනක ශාක අතර එයාලා විශාල පළදරන ශාක වුණාට ඒ තුල කුඩා පළ දැරීමට හේතු වන ජාන් නිලීන වෙලා තිබීමට හැකියාවක් තියෙන නිසා. ඉතින් ප්‍රජනිතය තුලත් කුඩා පළදරන ශාක තියෙන්න පුළුවන්. ඉතින් ඒවත් ඉවත් කරලා ප්‍රජනිතයත් වර්ධනය කරගෙන ඒ තුලත් විශාල පළදරන ශාක විතරක් අපි තෝරගන්නවා. තෝරාගෙන එයාලා අතරත් අන්තර් අභිජනනය සිද්ධ කරනවා. ඒකෙන් අලුත් ප්‍රජනිතයක් නිර්මාණය කර ගන්නවා. ඉතින් මේ විදිහට පරම්පරා කීපයක් තිස්සේ අන්තර් අභිජනනය සිද්ධ කරලා අපිට අවසානයේ ඒකාකාර ලක්ෂණ සහිත අර අපිට ප්‍රයෝජනවත් වන ලක්ෂණ ඒකාකාරව ලැබෙන ගහණයක් නිර්මාණය කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ කියන්නේ ප්‍රජනිතයේ සියලුම ශාක විශාල පළදරන ආකාරයේ ප්‍රජනිත ගහණයක් අපිට නිර්මාණය කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් මේ ක්‍රමයේ ප්‍රයෝජන ගොඩක් අපිට දක්නට ලැබෙනවා. අපි පොඩ්ඩක් ඒ ප්‍රයෝජන ගැනත් කතා කරමු. ඇත්තටම මෙතනදී ඥාන විකරණයක් භාවිත නොකර ස්වභාවික වර්ණ ක්‍රියාවලියක් තමයි යොදාගන්නේ. නමුත් මෙතනදී මිනිසාගේ ඍජු අධීක්ෂණය යටතේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙන නිසා මෙතනදී හානිදායක විභවයක් සහිත මේ ලක්ෂණ ප්‍රවේණිගත වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම මෙතනදී මම අර කිව්ව අර ගුණාත්මක ලක්ෂණය කියන්නේ ඉහළ අස්වැන්නක් ලබා දෙන ශාක ඊළඟට සතුන් ගත්තම ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයක් සහ අඩු මේද ප්‍රතිශතයක් සහිත සතුන් එහෙම මේ යටතේ ඒ සතුන්ගේ ගහන වර්ධනය කරගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම මෙතනදී අර රෝගවලට ප්‍රතිරෝධීතාව ගැන කතා කරාම ශාකවල රෝගවලට අඩු ප්‍රතිරෝධීතාවක් තියෙන ශාක වෙනුවට ඒවා ඉවත් කරගෙන රෝගවලට වැඩි ප්‍රතිරෝධීතාවක් තියෙන ශාක අපිට මේ යටතේ ඒ ශාකවල ගහණය වර්ධනය කරගන්නත් හැකියාව තියෙනවා. ඒකත් මේ ක්‍රමයේ විශේෂ වාසියක්. ඒ වගේම මේ ක්‍රමයේ අවාසිත් තියෙනවා. විශේෂයෙන් ශාක අභිජනනයට වඩා සත්ව අභිජනනයේදී උදාහරණයක් විදිහට අශ්වයන් අභිජනනය කිරීමේදී මේ ක්‍රියාවලිය යොදා ගන්නදී දිගු කාලයක් ගත වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අශ්වයන්ගේ මොකක් හරි අපි කැමති අභිමත ලක්ෂණයක් තෝරාගෙන ඒ ලක්ෂණය ඒකාකාරව ලැබෙන ප්‍රජනිතයක් නිපදවා ගැනීම සඳහා අපිට සමහර විට පරම්පරා 7ක් විතර අන්තර් අභිජනනය මේ විදිහට කරන්න සිද්ධ වෙනවා. ඉතින් එතනදී සාමාන්‍යයෙන් අවුරුදු 25ක් 50ක් වගේ ලොකු කාලයක් ගත වෙන්න පුළුවන්. ඉතින් ඒක මේ ක්‍රමයේ තියෙන එක්තරා අවාසියක්. ඊළඟට අපි කතා කරමු අන්තරාභිජනනය සහ බිහිජනනය ගැන. සරලව කිව්වොත් අන්තරාභිජනනය කියන්නේ එකම විශේෂයේ ප්‍රවේණිකව සමාන ජීවීන් දෙදෙනෙකු අතර සිදු කරන මුහුම්කරණයට. බිහිජනනය කියන්නේ එකම විශේෂයේ ප්‍රවේණිකව වෙනස් ජීවීන් දෙදෙනෙකු අතර සිදු කරන මුහුම්කරණයට. හොඳයි අපි මුලින්ම බලමු මේ අන්තරාභිජනනය ගැන. හොඳයි ශාක සම්බන්ධව නම් අන්තරාභිජනනය කියලා කියන්නේ අපි හැමෝම දන්න ස්වපරාගණයට. ඒ කියන්නේ එකම පුෂ්පයක සිදුවන පරාගණය හෝ එකම ශාකයක පුෂ්ප දෙකක් අතර සිදු කරන පරාගණයට. අපි දන්නවා එකම ශාකයක පුෂ්ප දෙකක් කිව්වොත් ඒ දෙන්න ප්‍රවේණිකව සමානයි. නමුත් සතුන් සම්බන්ධ වන පොඩි ගැටලුවක් තියෙනවා එතන. මොකද සතුන් සම්බන්ධව කතා කරද්දී අපි දන්නවා සතුන්ගේ සාමාන්‍යයෙන් අර ප්‍රවේණිකව සමාන ජීවීන් දෙදෙනෙකු හොයාගන්න එක ටිකක් අමාරුයි. ඒ නිසා සතුන් සම්බන්ධව අන්තරාභිජනනය කියන එකෙන් අදහස් කරන්නේ එකම විශේෂයේ ප්‍රවේණිකව ආසන්න වශයෙන් සමාන ජීවීන් දෙදෙනෙකු අතර සිදු කරන මුහුම්කරණය. අන්තරාභිජනනය මගින් අපිට ගහණයක සමයුක්මකතාව ඉහළ නැංවීමේ හැකියාව තියෙනවා. උදාහරණයක් ගත්තොත් පොඩ්ඩක් මතක් කරමු අපි දන්න මෙන්ඩල්ගේ ඒකාංග ප්‍රවේණිය ගැන. මෙන්ඩල්ගේ ඒකාංග මුහුමේ මුල්ම පියවරේදී අපි කරේ අර කැපිටල් T සහ සිම්පල් T දෙන්නක මුහුම් කරලා ප්‍රජනිතයක් හදාගත්තා. අපි දන්නවා මේ ප්‍රජනිතය 100%ක්ම විෂම යුග්මකයි කියලා. ඒ කියන්නේ මේ ප්‍රජනිතය 100%ක්ම ලැබෙන්නේ කැපිටල් T සිම්පල් T තියෙන අය. දෙවෙනි මුහුමේදී අපි කරන්නේ මේ කැපිටල් T සිම්පල් T තියෙන අයම නැවත වරක් මුහුම් කිරීමනේ. එතකොට අපිට ප්‍රජනිතය වශයෙන් ලැබෙන්නේ 1:2 එක අනුපාතයෙන් කැපිටල් T සිම්පල් T සහ සිම්පල් T වශයෙන් මුහුමක්නේ. ඒ කියන්නේ පළමු මුහුමේදී 100%ක්ම විෂම යුග්මකයන් ලැබුණා. නමුත් දෙවෙනි මුහුමේදී ප්‍රජනිතය වශයෙන් අපි දන්නවා අර විෂම යුග්මකයන් ප්‍රමාණය 150 දක්වා අඩු වෙලා සම යුග්මකයන් ප්‍රමාණය 150 දක්වා වැඩි වීමක් සිද්ධ වුණා. ඒ කියන්නේ මේ අන්තරාභිජනනය මගින් ඒ කියන්නේ එකම විශේෂය කියන්නේ එකම ප්‍රවේණි දර්ශය තියෙන ජීවීන් දෙදෙනෙකු අතර මුහුමෙන් අපිට සමයුග්මකයන් ප්‍රමාණය වැඩි කර ගැනීමේ හැකියාව ලැබුණා. ඉතින් අය විදිහට ගහණයක සමයුග්මකයන් ප්‍රමාණය වැඩි කරගන්න අපිට මේ අන්තරාභිජනන ක්‍රියාවලිය භාවිත කරන්න පුළුවන්. නමුත් මේ අන්තරාභිජනන ක්‍රියාවලිය මගින් පොඩි ගැටලුවක් තියෙනවා. ඒ තමයි ගහණයක් තුළ විෂමයුග්මකයන් ප්‍රමාණය අඩු වෙනවා කියවනේ. ඉතින් ඒ නිසා ගහණයක අර විවිධත්ව වෙන ගහණයක අර ප්‍රවේණික යෝග්‍යතාව අඩු වීමක් මෙතනදී සිද්ධ වෙනවා. ඉතින් එතනදී වෙන්නේ අර උදාහරණයක් විදිහට අපි දන්නවා අර හානිකර ලක්ෂණයක් එතන තිබුණොත් ඒක ඉස්මතු වීමේ හැකියාවක් තියෙනවා. අපි උදාහරණයකට ගමු අර කැපිටල් T සිම්පල් T කතාවම. අපි නිකන් හිතමු ගහණයක කැපිටල් T සිම්පල් T කියන එකෙන් අදහස් කරන්නේ කෘමි ප්‍රතිරෝධීතාවයට හේතු වෙන ජානයක් කියලා.
එතන කැපිටල් T ඇලීලේ මගින් ප්‍රකාශ වෙන්නේ කෘමි ප්‍රතිරෝධී බව වැඩි වීමට හේතු වෙන ලක්ෂණය. සිම්පල් T ඇලීලේ මගින් කියවෙන්නේ කෘමි ප්‍රතිරෝධීතාවය අඩු වීමට හේතු වෙන ලක්ෂණය කියලා අපි හිතමු. එතකොට අපි දන්නවා කැපිටල් T මගින් ප්‍රකාශ වන ප්‍රජනිතය හොඳින්ම කෘමියට ප්‍රතිරෝධීතාව දක්වනවා. කැපිටල් T සිම්පල් T ගත්තත් ගැටලුවක් නැහැ. මොකද එයාලා අර සිම්පල් T ඇලීලේ නිලින වෙලා තියෙන නිසා එයාලා කෘමියට හොඳින් ප්‍රතිරෝධීතාවය දක්වනවා. නමුත් සිම්පල් T ඇලීලේ සිම්පල් T ජානය ගත්තොත් ප්‍රශ්නයක් තියෙනවා. එයාලගේ කෘමි ප්‍රතිරෝධීතාවය අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක මගින් ගහණයක ප්‍රවේණික යෝග්‍යතාව අඩුවීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ ගහණයක ප්‍රවේණික යෝග්‍යතාව මේ විදිහට අඩුවීමේ ක්‍රියාවලියට කියනවා අන්තරාභිජනන අවපාතය හෙවත් සහභිජනන අවපාතය කියලා. නමුත් කෘෂිකර්මාන්තයේ දැන් ඒක පාලනය කරලා තියෙනවා. කෘෂිකර්මාන්තයේදී කරන්නේ අර වගේ අහිතකර ලක්ෂණ තියෙන ශාක ලැබුණොත් ප්‍රජනිතය වශයෙන් එයාලව බැහැර කරනවා. අර හොඳ ලක්ෂණ තියෙන අය විතරක් නැවත නැවතත් මුහුන් කිරීම සිද්ධ කරනවා. ඒ කියන්නේ ප්‍රජනිතය වශයෙන් ලැබෙන සිම්පල් T අයව බැහැර කරලා කැපිටල් T අයව සහ කැපිටල් T සිම්පල් T අයව වෙන වෙනම මුහුන් කිරීම සිද්ධ කරනවා. ඒ කියන්නේ කැපිටල් T තියෙන අය ලැබුණොත් කැපිටල් T සහ කැපිටල් T දෙදෙනෙකු මුහුන් කරනවා. කැපිටල් T සිම්පල් T අයව ලැබුණොත් කැපිටල් T සිම්පල් T සහ කැපිටල් T සිම්පල් T කෙනෙක්වම මුහුන් කරනවා. සිම්පල් T වශයෙන් ප්‍රවේණිත වශයෙන් ලැබුණොත් ඒ අයව බැහැර කිරීමක් සිද්ධ කරනවා. ඉතින් අවසානයේ එතනදී අවසාන වශයෙන් කැපිටල් T විතරක් තියෙන සමයුග්මකින් ලැබෙනවා. ඒ කියන්නේ සුපිරිජාන ඒකරාශී වීමක් කෘෂිකර්මාන්තයේදී සිද්ධ කරනවා. එතනදී අර ගහණයක ප්‍රවේණික යෝග්‍යතාව අඩුවීමේ ක්‍රියාවලිය සිද්ධ නොවීමට කෘෂිකර්මාන්තයේදී වග බලා ගන්නවා. ඒ වගේම අපිට බිහිජනනය ගැන කතා කරොත් බිහිජනනය කියන්නේ සරලවම අන්තරාභිජනනයේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාව. එකම විශේෂයේ ප්‍රවේණිකව වෙනස් ජීවීන් දෙදෙනෙකු අතර සිදු කරන මුහුන්කරණය. එතනදී සාමාන්‍යයෙන් අපේක්ෂා කරන්නේ එක විශේෂයක නැතිල හොඳ ලක්ෂණයක් තවත් විශේෂයකට ගැනීම. අපි හිතමු දේශීය ගව ගහණයක කිරි නිපදීමේ හැකියාව අඩුයි සහ විදේශීය ගව ගහණයක් ඉන්නවා කිරි නිපදීමේ හැකියාව වැඩි කියලා. ඉතින් එතනදී කරන්නේ අර විදේශීය ගව ගහණය සහ දේශීය ගව ගහණයේ ගවයන් අතර මුහුන්කරණයක් සිදු කරනවා. ඉතින් අවසානයේ හොඳින් කිරි නිපදීමේ හැකියාව වැඩි ගව ගහණයක් ප්‍රජනිතය වශයෙන් ලැබෙනවා. ඉතින් ඒකට උදාහරණ වගේක් මෙතන දීලා තියෙනවා. ඉන්දිය ගවයින්ගේ සේබු වර්ගය සහ වෙනත් ගවයින් සහ ශාක සම්බන්ධව කතා කරාම ඉරිංගු සහ කංසා වගේ භෝග ශාක ගැන මෙතන උදාහරණ වශයෙන් දීලා තියෙනවා. ඔයාලා ඒ උදාහරණත් පාඩම් කරගන්න. හරි ඊළඟට අපි කතා කරන්නේ දෙමුහුම්කරණය ගැන. හරි දෙමුහුම්කරණය ගත්තම අපිට ඒක අර්ථ දක්වද්දී ප්‍රධාන කාරණා තුනක් අපිට තියෙනවා. ඒ තමයි ඔන්න පළවෙනි එක තමයි එකම විශේෂයකට අයත්. දෙවෙනි එක ආවේනික සම්බන්ධතා නොමැති කියන එක. තුන්වෙනි එක නොමුහුම් අභිජනන කියන එක. එකම විශේෂයකට අයත් ආවේනික සම්බන්ධතා නොමැති නොමුහුම් අභිජනන ශාක හෝ සතුන් අතර සංවාසය කිරීම දෙමුහුම්කරණය හෙවත් බිහිමුහුම්කරණය ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ මෙතනදී යොදා ගන්න ජීවීන් දෙන්නම එකම විශේෂයකට අයත් වෙන්න ඕනේ. එකම ශාක හෝ එකම සත්ත්ව විශේෂයකට අයත් වෙන්න ඕනේ. ඒ වගේම ආවේනික සම්බන්ධතා නොමැති වෙන්න ඕනේ. ඒ කියන්නේ එතනදී වැදගත් වෙනවා මේ ජීවීන් දෙදෙනාම මේ ජනක ජීවීන් දෙදෙනාම ආසන්න වශයෙන් පරම්පරා 4ක් 6ක් අතර ඒ 4ක් 6ක් දක්වාවත් මේ පොදු පූර්වජයෙක් ඒ කියන්නේ පොදු ඥාතියෙක් නොමැති පරම්පරා දෙකක වෙන්න ඕනේ අනිවාර්යෙන්. ඒ වගේම අනිත් එක දෙන්නම නොමුහුම් වෙන්න ඕනේ. ඒ කියන්නේ එක්කෙනෙක් කැපිටල් T නම් අනිත් එකනා සිම්පල් T වගේ දෙන්නම නොමුහුම් වෙන්නත් ඕනේ. ඒ වගේම මේක හරියටම ඇත්තම කිව්වොත් මේක හරියටම සමානයි මෙන්ඩල්ගේ ඒකාංග මුහුමේ පළවෙනි මුහුම විදියට. ඒ කියන්නේ පළවෙනි පියවර විදියට. ඒ කියන්නේ අපි දන්නවනේ කැපිටල් T එක්කෙනෙකුයි සිම්පල් T එක්කෙනෙකුයි මුහුම් කරන එකට මේක හරියටම සමානයි. එතනදි වෙන්නේ අපි දන්නවා කැපිටල් T කෙනෙකුයි සිම්පල් T කෙනෙකුයි මුහුම් කරාම අපි දන්නවා ලැබෙන්නේ පළමු ප්‍රජනිත විදිහට අපිට ලැබෙන්නේ කැපිටල් T සිම්පල් T පරම්පරාවක්. හැමෝම ඒ කියන්නේ හැමෝම දෙමුහුම් වෙලා තමයි ඉන්නේ. ඒ වගේම මේ දෙමුහුම්කරණයේදී ලැබෙන ප්‍රජනිතයේ ලක්ෂණ දෙකක් මෙතන දීලා තියෙනවා රිසෝස් බුක් එකේ. එකක් තමයි ස්ථායි ලාක්ෂණික දැරීම, අනිත් එක දෙමුහුම් දිරිය හෙවත් විෂම දිරිය දැරීම. කියන්නේ දෙමුහුම් දිරිය කියන්නේ ජනකයන්ට වඩා මේ දෙමුහුම් ප්‍රජනිතයේ ජීවීන්ගේ තරම, වර්ධන වේගය, සරුභාවය, අස්වැන්න වගේ ලාක්ෂණිකවල වැඩි දියුණු වීමට. හරිනේ. ඒ ලක්ෂණ වල වැඩි දියුණු වීමට තමයි දෙමුහුම් දිරිය කියලා හඳුන්වන්නේ. ඒ වගේම දැන් මෙතනදී අපි දන්නවා අර කෘත්‍රිම අභිජනනයේදී නම් අපි කරේ කෙලින්ම එකම විශේෂ ගහණයක් තෝරාගෙන එයාලගේ හොඳම ලක්ෂණ තියෙන ජීවීන් ටික තෝරාගෙන එයාලා අතර අභිජනනය කරලා අපි පරම්පරාවක් නිර්මාණය කරගත්තා. ඊට පස්සේ ඒ පරම්පරාවෙත් හොඳම ලක්ෂණ තියෙන අය තෝරාගෙන
එයාලා අතර නැවතත් අභිජනනය කිරීමක් නේ අපි කරේ කෘත්‍රිම අභිජනනයේදී. හැබැයි මතක තියාගන්න මෙතනදී ප්‍රජනිතයේ ජීවීන් අතර කිසි විටකත් අභිජනනයක් සිද්ධ කරන්නේ නැහැ. මොකද හේතුව හොඳට මතක් කරගන්න මෙන්ඩල්ගේ ඒකාංග මුහුමේ පළමු පියවරේදී අපි කැපිටල් T එක්කෙනෙකුයි සිම්පල් T එක්කෙනෙකුයි මුහුම් කරා. හැබැයි ඊට පස්සේ ඒ පළමු ප්‍රජනිතයේදී ලබාගත් කැපිටල් T සිම්පල් T ජීවීන් නැවතත් මුහුම් කරොත් අපි දන්නවා ලැබෙන්නේ කැපිටල් T එකට කැපිටල් T සිම්පල් T දෙකයි සහ සිම්පල් T එකයි වශයෙන් අනුපාතන ලැබෙන්නේ. එතකොට නැවතත් අර ප්‍රජනිතය තුළ නොමුහුම්මය ලැබිලා තියෙනවා. අපි මේ දෙමුහුම් කරනේදී හැම කිසිම විටක නොමුහුම්මය අපේක්ෂා කරන්නේ නැහැ ප්‍රජනිතය විදිහට. ප්‍රජනිතය විදිහට හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන්නේ දෙමුහුම් වුණ ජීවීන්. ඉතින් ඒ නිසා කිසි විටකත් ප්‍රජනිතය නැවත මුහුම් කිරීමක් සිදු කරන්නේ නැහැ අර කෘත්‍රිම අභිජනනයේදී වගේ. කෘත්‍රිම වර්ණයේදී වගේ. හැබැයි මෙතනදී වැදගත් කාරණයක් තියෙනවා. ඉතින් මෙතනදී හැම වෙලාවෙම මුහුම් කිරීම සඳහා යොදාගන්නේ නොමුහුම් ජීවීන්. ඒ නිසා සාමාන්‍ය නොමුහුම් පෙළ පරම්පරාවක් ඒ කියන්නේ අර එකම සමයුක්මක පරම්පරාවක් දීර්ඝ කාලයක් තිස්සේ පවත්වා ගැනීම සහ නඩත්තු කිරීම කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා සාමාන්‍ය ටිකක් ඒක අමාරු වැඩක්. ඉතින් ඒ නිසා සාමාන්‍ය මේ මගින් ලැබෙන මේ ප්‍රජනිතයේ සාමාන්‍ය මිල ටිකක් වැඩි. දැන් උදාහරණයක් විදිහට ශාක ගත්තොත් මෙහෙම දෙමුහුම් කරන්නේ මගින් ලබා ගන්නා දෙමුහුම් ඒ ජනිතයන්ගේ ඒ බීජවල සාමාන්‍ය මිල ටිකක් සාපේක්ෂව වැඩි සහ පහදාවත් සෑහෙන වැඩි. ඒක මේ දෙමුහුම් කරන්නේ ලැබෙන ප්‍රයෝජන කීපයක රිසෝස් බුක් එකේ වලට දීලා තියෙනවා. එකක් පළදාවේ වර්ධනය. ඒ කියන්නේ පළදාව එහෙම සහ හොඳ ලක්ෂණ වැඩිවීමක් සිද්ධ වෙනවා. ඒ වගේම දීර්ඝ වර්ධන ඍතුව. ඒ කියන්නේ නොමුහුම් අයට වඩා ටිකක් මේ නොමුහුම් අයට වඩා ටිකක් වේගෙන් මෙයාලා පරිණත වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒකත් වාසියක්. සහ තත්ත්වය වැඩි දියුණු වීම. හොඳ ගුණාංග වල අර කිව් උසස් මට්ටම බොහෝ දුරට ඒකාකාරීව මේ නිෂ්පාදිත පවත්වා ගැනීම වගේ ගුණාංග වල මේ වැඩි දියුණු වීමක් ඒ තත්ත්වවල වැඩි දියුණු වීමකුත් මේකෙන් සිද්ධ වෙනවා. ඊළඟට අපි කතා කරන්නේ අන්තක් විශේෂ අභිජනනය ගැන. එතනදී කරන්නේ විශේෂ දෙකකට අයත් පුං හා ජායා ජීවීන් අතර සංවාසය සිදු කිරීම. අපි දන්නවා සාමාන්‍යයෙන් අපි විශේෂ කියන එක අර්ථ දක්වද්දී හඳුන්වන්නේ අන්තර් අභිජනනයෙන් සරු ජනිතයන් බිහි කළ හැකි ජීවීන් කියලා. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ එහෙනම් මේ විශේෂ දෙකක් අතර අභිජනනයෙන් බිහි කරන ජීවීන් බොහෝ විට වඳ විය යුතුයි කියලා. ඔය ඒක ඇත්ත. සාමාන්‍ය මෙතනින් අන්තක් විශේෂ අභිජනනය මගින් සෑදෙන ජීවීන්ගෙන් වැඩි හරියක් නිසරුයි. ඒ කියන්නේ වඳයි සහ ඊට අමතරව අර්ධසරු වෙන්නත් පුළුවන් සහ කලාතුරකින් සරු ජීවීන් ලැබෙන්නත් හැකියාව තියෙනවා. මේ ක්‍රමය සත්වයන්ට වඩා වැඩිපුර පාවිච්චි වෙන්නේ නම් ශාක සඳහා. ඒක ශාක සඳහා භාවිතා කිරීම සත්වයන් සඳහා භාවිතා කිරීමට වඩා සාපේක්ෂව පහසුයි. ඒ වගේම මෙතනදී විශේෂාන්තර මුහුම් වලදී බොහෝ විට ජනක ජීවීන් දෙදෙනාටම වඩා වෙනස් විශේෂක ජීවීන් නිර්මාණය වීමේ හැකියාව තියෙනවා. සහ ඒ වගේම මෙතනදී ජනක ජීවීන් දෙදෙනාගේම තියෙන හොඳ ලක්ෂණ තනි ජනිත ජීවියෙක් වෙතට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මෙතනදී බොහෝ විට ඒ කියන්නේ මෙතන අවස්ථාව අනුව ද්විගුණ ජීවීන්ට අමතරව ත්‍රිගුණ, චතුර්ගුණ, ෂඩ්ගුණ වගේ බහුගුණ ජීවීනුත් නිර්මාණය වීමේ හැකියාවක් තියෙනවා. එතනදී අපි දන්නවා ද්විගුණ ජීවීන්ට වඩා බහුගුණ ජීවීන්ගේ සාමාන්‍ය වර්ණ දෙහ සංඛ්‍යාව වැඩි කියලා. ඉතින් වර්ණ දෙහ වැඩි නිසා වර්ධනයට හේතු වෙන ජානත් එයාලගේ වැඩිපුර අන්තර්ගත වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා එයාලගේ මගින් වැඩිපුර ප්‍රෝටීන් නිපදවලා එයාලගේ ශරීර ප්‍රමාණය සාමාන්‍යයෙන් ටිකක් වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ශාකයක් නම් ශාක දේහය ටිකක් විශාල වෙන්න පුළුවන්. සමහරවිට පළවල විශාලත්වය එහෙම වැඩි වෙන්න පුළුවන්. අපි දන්නවා මේ උදාහරණ කීපයකුත් දාලා තියෙනවා. විශේෂයෙන් අපි පාන් පිටි සඳහා පාවිච්චි කරන තිරිඟු ශාකයේත් මේ විදිහට අන්තක්ෂේෂ අභිජනනය සිදු කරනවා. ඉතින් තවත් උදාහරණ රාශියක් මෙතන දාලා තියෙනවා. ඔයාලා ඒකත් බලා ගන්න. ඒ වගේම සත්වෙන් සඳහා කිව්වොත් මම කිව්වා ශාක සඳහා තමයි වැඩිපුරම පාවිච්චි කරන්නේ. නමුත් සත්වෙන් සඳහාත් සීමිත විශේෂ සඳහා මේක පාවිච්චි කරන්න පුළුවන්. අශ්වයා සහ බූරුවා ඊළඟට සීබ්‍රාවන් සහ බූරුවන් අතර ඊළඟට සීබ්‍රාවන් සහ අශ්වයන් අතර වගේ ඊළඟට තව කොටියන් සහ සිංහයන් අතර එහෙමත් මේවා පාවිච්චි කරනවා. වැඩිපුර පාවිච්චි වෙන්නේ ශාක අතර.